මැතමැටික් ඊසි සමග සම්බන්ධ වෙන සියලුම දෙනාට සුබ දවසක්. අපි අද කතා කරන්නේ 2016 විවහාරික ගණිත ප්‍රශ්න පත්‍රයේ සරල අනුවර්තී චලිතයේ ගැටලු. මේ ගැටලුව අපි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරගමු. මේ වගේ ගැටලුවක් තමයි අපිට ලැබෙන්නේ. මේ වගේ ගැටලුවක් ලැබුණාම අපි කරන්න ඕන මොකද්ද? කොටස් වශයෙන් කොටස් වලට අපි ගැටලුව වෙන් කරගෙන අපි සකස් කරන්න පටන් ගන්න ඕන. අපි එහෙනම් මේ ගැටලුව උචිත කොටස් වලට වෙන් කරගෙන සකස් කරන්න පටන් ගමු. අපි බලමු මේ ගැටලුවේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා. මුලින්ම කියන්නේ ස්වභාවික දිග A සහ ප්‍රත්‍යස්ථා මාපාංකය 4 mg වෙච්ච සැහැල්ලු ප්‍රත්‍යස්ථ තන්තුවක් එක් කෙලවරක් අචල O ලක්ෂයකටද අනෙක් කෙලවරට ස්කන්ධයෙන් වන P අංශුවද ගැටගසා ඇත කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ස්වභාවික දිග කියන්නේ මොකද්ද? මේ තන්තුවට බාහිර බලපෑමක් එල්ල කරේ නැතොත් ඒ තන්තුව ස්වභාවයේ ඇදිලා තියෙන ප්‍රමාණය. ප්‍රත්‍යස්ථා මාපාංකය කියන්නේ මොකද්ද? මේ තන්තුව කොච්චර ප්‍රමාණයකට ඇදෙනවද කියන සම්බන්ධ ගුණයක් තමයි අපි ප්‍රත්‍යස්ථා මාපාංකය කියන්නේ. එතකොට මේ තන්තුවට ස්කන්ධිකුත් නැහැ, සැහැල්ලු තන්තුවක් කියලා තමයි අපිට කියන්නේ. මොකද්ද කියන්නේ? මේ තන්තුවේ අපි දන්න කෙලවර දෙකක් තියෙනවා. ඒ කෙලවර දෙකේ එක් කෙලවරක් අචල O ලක්ෂයකට සම්බන්ධ කරලලු. අපි හිතමු මේ සිවිලිමක් මත තියෙන O ලක්ෂයකට මෙන්න මේ කෙලවර සම්බන්ධ කරලා කියලා. ඒතර තන්තුවේ අනිත් කෙලවරට P අංශුවක් සම්බන්ධ කරලලු. ඒ P අංශුවේ ස්කන්ධය M කියලා අපිට දීලා තියෙනවා. මොකද්ද කරන්නේ? මෙන්න මේ P අංශුව O ලක්ෂයට ආසන්නයේ තියලා නිශ්චලතාවයෙන් උදාහරණවලු. අපෙන් අහන්නේ මෙන්න මේ P අංශුව A ලක්ෂයට ළඟා වන විට ප්‍රවේගය අහන්නේ. ඉතින් A ලක්ෂය කියන්නේ මොකද්ද? O සිට A දුරක් පල්ලෙහැන් පීඩන ලක්ෂය. ඉතින් O සිට A දුරක් පල්ලෙහැන් පීඩන ලක්ෂය කිව්වහම ඔබට අවධානයේ තියෙන්න ඕන මොකද්ද මේ කියන්නේ? තන්තුවේ ස්වභාවික දිගකට ආපු ලක්ෂය. ඒ කියන්නේ මේ තන්තුව O ඉඳලා මුදා හැරියට පස්සේ සිය ස්වභාවික දිගට පැමිණෙන ලක්ෂය තමයි මේ A කියලා කියන්නේ. අපි දන්නවා කිසියම් ප්‍රත්‍යස්ථ තන්තුවක ප්‍රත්‍යස්ථතාවය සම්බන්ධයෙන් කතා කරන්නේ එම තන්තුව ඇදිලා තියෙනකොට විතරයි. එතකොට මේ A ලක්ෂයේදී මේ තන්තුව ඇදිලා නැහැ. මේ තන්තුව තියෙන්නේ සිය ස්වභාවික පිහිටුමේ තියෙන්නේ. එහෙනම් O සිට A දක්වා මේ P අංශුව සහිත තන්තුව ගමන් කරන්නේ කොහොමද? ගමන් කරන්නේ කිසිම බාහිර බලපෑමක් නැහැ. ගුරුත්වය යටතේ තමයි ගමන් කරන්නේ. එහෙනම් අපි මොකද්ද කරන්නේ? මෙන්න මේ v ප්‍රවේගය හොයාගන්න නම් අපි මොකද්ද කරන්න ඕන? මේ O සිට A දක්වා දුර දාන්න. අවසාන ප්‍රවේගයේ v තමයි හොයන්න ඕන. අපි දන්නවා ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි කියලා. ඉතින් සරල දෙයක් තියෙන්නේ. පල්ලෙහාට අපි චලිත සමීකරණයක් දාමු. v වර්ග සමානයි u වර්ග ධන 2as කියලා. එතකොට මේ තන්තුව සහිත අංශුව ගුරුත්වය යටතේ තමයි පල්ලෙහාට චලිත වෙන්නේ. එහෙනම් මේට අයත් වෙන්නේ ගුරුත්වජ ත්වරණය. ඒතර පල්ලෙහාට v වර්ග සමානයි u වර්ග ධන 2as දැම්මට පස්සේ අපි දන්නවා අවසාන ප්‍රවේගය v වර්ග කියලා. ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි දුර a ත්වරණය ගුරුත්වජ ත්වරණය. එහෙනම් අපිට v උක්ත කරගන්න පුළුවන් වර්ගමූල 2ag බවට. හරි. ඊළඟට කියන්නේ මොකද්ද? දැන් අපි ප්‍රවේගය හොයාගත්තා. ඊළඟට කියන්නේ තන්තුවේ දිග x යන්න මෙන්න මේ ත්වරණ ප්‍රකාශනය සපුරාලන බව පෙන්වන්න. අපිට සරල අනුවර්තී චලිතයේ ගැටලුවක සුපුරුදු පරිදි ඔන්න ඔය දේ ලැබෙනවා. අපිට කියන්නේ තන්තුවේ දිග x ලු. තන්තුවේ දිග x කියන්නේ මේ කිසියම් සාධාරණ පිහිටුමක් ගැන තමයි කියන්නේ. මෙන්න මේ x කියන කෙනා මේ a ට වඩා විශාලයි. ඉතින් අනිවාර්යෙන් මේ දේ වෙන්න ඕන. x කියන කෙනා a ට වඩා විශාල වුණොත් තමයි තන්තුව ඇදීමකට ලක් වෙන්නේ. ඇදීමකට ලක් වුණොත් තමයි අපිට මේ ත්වරණ ප්‍රකාශනයක් ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් පැහැදිලි වෙන්න ඕන දේ තන්තුවේ දිග තමයි අපිට x කියලා දීලා තියෙන්නේ. තන්තුවේ දිග මනින්නේ කොතනදද? තන්තුවේ එක කෙලවරක් තියෙන්නේ O ලක්ෂයේ. එහෙනම් මේ x මැනිය යුත්තේ අපි O සිට පහළට තමයි අපි x මනින්න ඕන. එහෙනම් O සිට පහළට x දුරකින් තමයි මේ සාධාරණ පිහිටුමේදී අපේ අංශුව පිහිටන්නේ. අපි එහෙනම් මෙන්න මේ ත්වරණ ප්‍රකාශනය ගන්නෙ කොහොමද කියලා බලමු. මෙතෙන්දි මොකද්ද වෙලා තියෙන්නේ? අංශුවේ එක් කෙලවරක් Oට සම්බන්ධ කරලා තියෙනවා. අනෙක් කෙලවරක ස්කන්ධයේ m වෙච්ච P අංශුවක් තියෙනවා. ඔබට පැහැදිලි විය යුතුයි මේ x කියන්නේ එතකොට මොකද්ද? මෙන්න මේ OP දිග ප්‍රමාණය තමයි x කියන්නේ. කියන්නේ අපේ සාධාරණ පිහිටුමේදී
මෙන්න මේ තන්තුවේ දිග තමයි අපිට x කියලා දීලා තියෙන්නේ. අපි දන්නවා a පිහිටුමේදී ස්වභාවික දිගය තමයි මෙන්න මේ තන්තුව පිහිටන්නේ. හරි. අපි දන්නවා අංශුවේ ස්කන්ධයේ mg පහළට ක්‍රියාත්මක වෙනවා කියලා. තව දන්න කාරණයක් තමයි මෙන්න මේ අංශුව මත තන්තුව ඇදීම හේතුවෙන් ඇතිවන ආතති බලය T උඩහට ක්‍රියාත්මක වෙනවා. තව දෙයක් අපි මේ විස්ථාපනය මනින්නේ O සිට පල්ලෙහාට. O සිට පල්ලෙහාට x දුරකින් පවතින අංශුවේ ත්වරණය කියන්නේ මොකද්ද? මෙන්න මේ x විස්ථාපනය දෙසරයක් කාලය විශ්ෙන් අවකලනය කරාට පස්සේ තමයි අපිට ලැබෙන්නේ. ඒතකොට s ඩබල් ඩොට් තමයි තියෙන්නේ. ඒක පහළට ක්‍රියාත්මක වෙන්නේ ඇයි? අපි විස්ථාපනය මනින තැන ඉඳලා තමයි පල්ලෙහාට නම් මනින්නේ. පල්ලෙහාට තමයි මේ ත්වරණය ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ඊටාම සරල දෙයක් දැන් තියෙන්නේ. අපි දන්නවා මේ සරල අනුවර්තී චලිතයේ ගැටලුවේ අපි මුලින්ම කරන්නේ මොකද්ද? මෙන්න මේ තන්තුවේ ආතතියට ප්‍රකාශනයක් ලියා ගන්න ඕන. අපි එහෙනම් ඒ දේ ලියා ගමු. අපි දන්න ප්‍රත්‍යස්ථා මාපාංකය 4 mg කියලා දානවා. අපි තන්තුවේ ආතතියට ප්‍රකාශනයක් හුක් නියමයේ අනුව දන්නව නේද? ලැම්ඩා x බෙදීම l කියලා. මේ x කියන්නේ මොකද්ද? අපිට අවශ්‍ය පිහිටුමේදී තන්තුවේ විතතිය. l කියන්නේ මේ තන්තුවේ ස්වභාවික දිග ප්‍රමාණය. අපි දන්නවා මෙන්න මේ අංශුව p පිහිටුමේ තියෙනකොට මෙහි විතතිය මොකද්ද? ස්වභාවික දිග a නම් ඒ අවස්ථාවේ තන්තුවේ දිග x නම් මේ s ගෙන් ස්වභාවික දිග අඩු කරාට පස්සේ තමයි එන්නේ මෙන්න මේ තන්තුව කොච්චර දිග ප්‍රමාණයක් ස්වභාවික දිගට වඩා වැඩිද කියන එක. ඒතොර x ඍණ a ගෙන් තමයි මෙන්න මේ තන්තුවේ විතතිය අපිට ලැබෙන්නේ. ඒතොර ලැම්ඩා කියන්නේ මොකද්ද? 4 mg, l කියන්නේ a. ඒතොර තන්තුවේ ආතතිය මොකද්ද? 4 mg වතාවක් x ඍණ a බෙදීම a විදියට අපිට ලැබෙනවා. ඊට පස්සේ හරම ලේසි දෙයක් අපි සෑම ගානම කරන්නේ මෙන්න මේ පියවර තමයි. මේ සාධාරණ පිහිටුමේ පවතින අංශුවට පහළට f සමාන m දානවා. ඉතින් පහළට ක්‍රියාත්මක වෙන බල මොකද්ද? mg පහළට තියෙනවා, උඩහට t ක්‍රියාත්මක වෙනවා. ඒතකොට සංප්‍රයුක්තය mg ඍණ t පහළට ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ අංශුවේ ත්වරණය අපි දන්නෝ s ඩබල් ඩොට් කියලා. එහෙනම් ma වෙනුවට එනවා mx ඩබල් ඩොට් කියලා. දැන් අපිට හරිම ලේසි මොකද්ද කරන්නේ? මේ t වෙනුවට අපි ආදේශ කරගන්න ඕන මේ අපි හොයාගත්ත ප්‍රකාශනය. හුක් නියමෙන් හොයාගත්ත දේ ආදේශ කරගන්න ඕන. දැන් මොකද m පොදුයි m කපලා දාන්න. දැන් අපිට උත්තරේ දීලා තියෙනවා. අනේ උත්තරේ දිහා බලලා අපිට අවශ්‍ය විදිහට මේ දේ හදාගන්න ඕන. මොකද අපි කරන්නේ? මෙන්න මේ පදයෙන් 4g බෙදීම a ඍණ 4g බෙදීම a කියන කොටසක් එළියට ගත්තට පස්සේ s කියන එක තනි වෙනවා, x ඍණ a තනි වෙනවා. මෙතන a බෙදීම 4ක් එනවා මෙතෙන්ට. ඍණ a බෙදීම 4ක් එනවා. ඒත් අපිට පැහැදිලි s ඩබල් ඩොට් කියන එක එනා එනවා ඍණ 4g බෙදීම a වතාවක් x ඍණ 5a බෙදීම 4යි කියලා. අපිට පැහැදිලි මේ මොකද්ද? s ඩබල් ඩොට් සමාන ඍණ ඔමේගා වර්ග x ආකාරයේ ප්‍රකාශනයක්. අපි දන්නවා ඒ තොරණ ප්‍රකාශනයක් තියෙනවා. අපිට උත්තරේ දීලා තියෙන්නේ මෙහෙම නෙමෙයි. මේක වම් පැත්තට අරන් ගිහිල්ලා ඔක්කොම ලියන්න ඕනේ. ඒතොර s ඩබල් ඩොට් ධන 4g බෙදීම a x ඍණ 5a බෙදීම 4 සමානයි 0යි. ඒතොර මේක අපේ තර තොරණ ප්‍රකාශනයේ ආකාරයට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔමේගා වර්ග කියන්නේ කවුද? 4g බෙදීම a. ඒතොර ඔමේගා කියන්නේ කවුද? වර්ගමූල 4g බෙදීම a. එතකොට අනේ දේ පැහැදිලි කරගන්න ඕන. s ඩබල් ඩොට් සමාන ඍණ ඔමේගා වර්ග x ආකාරයේ ප්‍රකාශනයක් තමයි මේ තියෙන්නේ. x වෙනුවට තියෙන්නේ x ඍණ 5a බෙදීම 4යි. හරි. එහෙනම් තොරණ ප්‍රකාශනය ගත්තා. මෙන්න මේ තොරණ ප්‍රකාශනයේ කිසියම් චලිතයක් තෘප්තිමත් කරනවා නම් අපි කියනවා එන්නේ ඒ චලිතය සරල අනුවර්තී චලිතයක යෙදෙනවයි කියලා. අපි එහෙනම් ඊළඟ කොටස බලමු. ඊළඟ කොටස ඉතාම සරල කොටසක් තියෙන්නේ. මේක සෑම අවුරුද්දකම පාහේ මෙන්න මේ විදිහටම අහන දෙයක්. අපිට කැපිටල් S කියලා ප්‍රකාශනයක් තියෙනවා x ඍණ 5a බෙදීම 4යි කියලා. අපිට කියන්නේ මොකද්ද? මේ කැපිටල් S ඩබල් ඩොට් ධන ඔමේගා වර්ග කැපිටල් x සමානයි බිඳුව ආකාරයෙන් අපේ අර තොරණ ප්‍රකාශනය ලියන්න කියලා තමයි කියන්නේ. අපි බලමු කොහොමද ඒ දේ කරන්නේ කියලා. අපේ තොරණ ප්‍රකාශනයේ තියෙන්නේ simple x ඩබල් ඩොට් ධන 4g බෙදීම a වතාවක් simple x ඍණ 5a බෙදීම 4 සමානයි බිඳුව කියන දේ.
අපි දන්න දේ මොකද්ද මේ සිම්පල් x ඍණ 5 බෙදීම 4 කියන කෑල්ල වෙනුවට මට ආදේශ කරන්න පුළුවන් මොකද්ද කැපිටල් x කියන කෙනා ආදේශ කරන්න පුළුවන්. එනේ ඒ දේ කරන්න පුළුවන් අපිට. ඊට පස්සේ අපේ කැපිටල් x කියන්නේ කවුද? සිම්පල් x ඍණ 5 බෙදීම 4යි. මේ කැපිටල් S කියන එක එක සැරයක් කාලය විශ්ෙන් අවකලනය කරොත් අපිට මොකද ලැබෙන්නේ? මොකද ලැබෙන්නේ? කාලය විශ්ෙන් අවකලනය කරොත් මෙන්න මේ දේ තමයි ලැබෙන්නේ. කැපිටල් S ඩොට් සමානයි සිම්පල් S ඩොට් කියලා එනවා. මේ 5 බෙදීම 4 කියන නියතයක් එහි අවකලනය බිඳුවයි. තව සැරයක් මෙන්න මේක කාලය විශ්ෙන් අවකලනය කරොත් අපිට ලැබෙනවා කැපිටල් S ඩබල් ඩොට් සමානයි සිම්පල් S ඩබල් ඩොට් කියලා. ඉතින් මේ සිම්පල් S ඩබල් ඩොට් තියෙන තැනට අපිට කැපිටල් S ඩබල් ඩොට් දාන්න පුළුවන්. x ඍණ 5 බෙදීම 4 තියෙන තැනට කැපිටල් x දාන්න පුළුවන්. එහෙනම් ඊටමත් ලේසියෙන් අපිට කරන්න පුළුවන් මෙන්න මේ දේ. කැපිටල් S ඩබල් ඩොට් සමානයි ඔමේගා කියන්නේ කවුද? අපේ 2 වර්ගමූල g බෙදීම a කියන කෙනා. එතකොට මෙතන x ඍණ 5 බෙදීම 4 වෙනුවට අපි x කියන එක ආදේශ කරලා තමයි තියෙන්නේ. හරි. අන්න ඒ දේ හරි. ඊට පස්සේ මේ ඔමේගා කියන්නේ අපි හොයාගත්තා ඔමේගා කියන්නේ 2 වර්ගමූල g බෙදීම a. අර s ඩබල් ඩොට් සමාන ඍණ ඔමේගා වර්ග x කියන ප්‍රකාශනයෙන් අපි ඔමේගා කියන එක ලබා ගත්තා. ඊළඟට කියන්නේ මොකද්ද? s ඩොට් වර්ග. ඒ කියන්නේ මේ ප්‍රවේග ප්‍රකාශනයක් දීලා තියෙන්නේ. x කැපිටල් S කියන ලක්ෂයේදී මෙන්න මේ අංශුවේ ප්‍රවේගය s ඩොට් වර්ග කියන කෙනා ඔමේගා වර්ග වතාවක් c වර්ග ඍණ කැපිටල් x වර්ග කියලා තමයි දීලා තියෙන්නේ. මේ c කියන්නේ කවුද? අපේ විස්තරය තමයි c. විස්තරය කියන්නේ මොකද්ද? අපේ සරල අනුවර්තී චලිතයේ අන්ත ලක්ෂ යන්න පුළුවන් උපරිම දුර ප්‍රමාණය තමයි විස්තරය කියලා කියන්නේ. අපි සාමාන්‍ය විස්තරයම ඉන්නේ සරල අනුවර්තී චලිතයේ කේන්ද්‍රයේ ඉඳලා. සරල අනුවර්තී චලිතයේ කේන්ද්‍රයේ ඉඳලා යන්න පුළුවන් උපරිම දුර ප්‍රමාණය තමයි අපි සාමාන්‍යයෙන් විස්තරය කියලා කියන්නේ. බලමු ඊළඟට මොකද්ද කරන්න කියලා. ඉතින් අපි විස්තරය හොයන්න කලින් හොයාගන්න යුතු දෙයක් තියෙනවා. මේ සරල අනුවර්තී චලිතයේ කේන්ද්‍රය මොකද්ද කියන එක. ඉතින් හැම ගානකම වගේම අපි හදන දෙයක් කේන්ද්‍රයේදී මොකද්ද වෙන්නේ? මේ සිම්පල් S ඩබල් ඩොට් කියන එක නා කේන්ද්‍රයේදී ත්වරණය බිඳුවයි. කේන්ද්‍රයේදී ත්වරණය බිඳුව නම් S ඩබල් ඩොට් කියන එක නා බිඳුවයි. S ඩබල් ඩොට් බිඳුව නම් මේ x ඍණ 5 බෙදීම 4 බිඳුවක් වෙන්න ඕන. එහෙනම් x ඍණ 5 බෙදීම 4 බිඳුවයි x සමානයි 5 බෙදීම 4යි. එතකොට කේන්ද්‍රය පිහිටන්නේ O ලක්ෂයේ සිට 5 බෙදීම 4 දුරක් පල්ලෙහෙන් තමයි අපේ කේන්ද්‍රය පිහිටන්නේ. O ලක්ෂයේ ඉඳලා 5 බෙදීම 4 දුරක් පල්ලෙහෙන් තමයි අපේ කේන්ද්‍රය පිහිටන්නේ. එතකොට අපිට ස්වභාවික දිගේ ඉඳලා කේන්ද්‍රයට තියෙන දුර මනින්න ඕන නම් මෙන්න මේ 5 බෙදීම 4ෙන් අඩු කරන්න ඕන a ප්‍රමාණයක්. අන්න එතකොට අපිට ලැබෙනවා කේන්ද්‍රයේ ඉඳලා අප තන්තුවේ ස්වභාවික දිගට කොච්චර දුර ප්‍රමාණයක් තියෙනවද කියලා. ඊට පස්සේ අපි විස්තරය හොයන්න බලමු. විස්තරය කියන්නේ කේන්ද්‍රයේ සිට දෝලනය අන්ත ලක්ෂ වලට තියෙන දුර, කෙලවර ලක්ෂ වලට තියෙන දුර ප්‍රමාණය. අපි දන්නෝ මේ ප්‍රවේග ප්‍රකාශනයෙන් දීලා තියෙනවා අපි කැපිටල් S කියලා පොයින්ට් එකක් දන්නවනම් ඒ අවස්ථාවේ ප්‍රවේගයක් දන්නවනම් අපිට පුළුවන් මේ c කියන එක කෙනා හොයාගන්න විස්තරය. අපි දන්නව නේද මුලින් හොයාගත්තා x සමානයි a තන්තුවේ ස්වභාවික දිගට එනකොට ප්‍රවේගය සිම්පල් S ඩොට් කියන කෙනා වර්ගමූල 2ag කියලා අපි හොයාගත්තා. ප්‍රවේගය ඒ අවස්ථාවේදී ප්‍රවේගය. ඉතින් අපිට සිම්පල් S එකෙන් මේ වැඩේ කරන්න බෑ. අපිට ඕන කැපිටල් X. අපි සිම්පල් x සහ කැපිටල් x අතර ප්‍රකාශනයක් දානවා. කැපිටල් x කියන්නේ සිම්පල් x වෙන 5a බෙදීම 4යි. එහෙනම් අපිට පුළුවන් ওই x වෙනුවට a ආදේශ කරන්න. ඊට පස්සේ මට ලැබෙනවා a ඍණ 5a බෙදීම 4යි. ඒතර ඒකේනෝ ඍණ a බෙදීම 4ක් විදිහට අපිට එනවා කැපිටල් x කියන කෙනා. ඉතින් අපි දන්නවා කැපිටල් x ඩොට්ම තමයි සිම්පල් s ඩොට් කියන්නේ. එහෙනම් මේ 2ag ගේ වර්ගමූල කියන්නේ කැපිටල් s ඩොට්ම තමයි. එහෙනම් අපිට තියෙන්නේ මොකද්ද? කැපිටල් S ඩොට් කියන්නේ 2ag ගේ වර්ගමූලය. මෙන්න මේ සූත්‍රයට ආදේශ කරන්න මේ සමීකරණයට ආදේශ කරගන්න තියෙන්නේ මෙන්න මේ දත්ත කිහිපය. එතකොට අපිට ලැබෙනවා x ඩොට් ගේ වර්ග කියන්නේ එතකොට 2ag 4ag බෙදීම a ඔමේගා කියන්නේ වර්ගමූල 4ag බෙදීම a. එතකොට ඔමේගා වර්ග කියන්නේ 4ag බෙදීම a. c වර්ග තියෙනවා අපේ කැපිටල් S කියන්නේ ඍණ a බෙදීම 4යි. අන්න ඒකේ වර්ග තමයි උතන තියෙන්නේ. ඊට පස්සේ මට c කියන අන්ත ලක්ෂය මට ලැබෙනවා 3a බෙදීම 4යි. එහෙනම් මේ c කියන්නේ මොකද්ද? අපේ සරල අනුවර්තී චලිතයේ කේන්ද්‍රය කැපිටල් C ඉඳලා
තියෙන අන්තලක්ෂයේ තියෙන දුර තමයි අපිට මේ විස්තරයේ විදිහට ලැබෙන්නේ. එතකොට මේ තන්තුවට කේන්ද්‍රයේ ඉඳලා යන්න පුළුවන් උපරිම දුර ප්‍රමාණය 3 a බෙදීම 4ක් බව පැහැදිලි විය යුතුයි. හරි. අපි ඊළඟට බලමු මොකද්ද කරන්න තියෙන්නේ කියලා. P අංශුව ළඟා වන පහළම ලක්ෂයේ L ගනිමු. A සිට L දක්වා චලිත වීමට ගන කාලය. ඉතින් සරල අනුවර්තීය චලිතයේ බොහොම ජනප්‍රිය කොටස තමයි මේක. අර කාලය හොයන එක. සරල අනුවර්තීය චලිතයේ තන්තුව ඇදුනට පස්සේ ඒ කාලයන් සම්බන්ධව අපි කතා කරලා තියෙන තියරි පන්තියේදී අපි බලමු මේක පැහැදිලිව කරගන්නේ කොහොමද කියලා. අපිට වැටහෙන්න ඕන මේ L කියන්නේ මොකද්ද? P අංශුව යන්න පුළුවන් පහළම ලක්ෂය. පහළම ලක්ෂය කියන්නේ මොකද්ද? අපේ විස්තරයේ පොයින්ට් එක තමයි ඔය L කියලා කියන්නේ. ඒක පැහැදිලි වෙන්න ඕන. අංශුව පහළම L ලක්ෂයට පැමිණීමට ගත වන සම්පූර්ණ කාලය සොයමු එහෙනම්. විස්තරය අපි දන්නවා C3a බෙදීම 4යි. අපි දන්නවා කේන්ද්‍රය කියන්නේ මොකද්ද? අර O ලක්ෂයේ ඉඳලා නම් 5a බෙදීම 4යි. ස්වභාවික දිගේ ඉඳලා නම් a බෙදීම 4යි. a බෙදීම 4යි කොහොමද? 5යි a බෙදීම 4ෙන් අඩු කරා a කියන ප්‍රමාණය. ස්වභාවික දිග අඩු කරලා තමයි ගත්තේ. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? මෙන්න මේ වගේ අපි ඇඳ ගන්න අපේ රූප සටහන. මොකද්ද අපේ රූප සටහන? අපේ තන්තුව මේ විදිහට තියෙනවා. L දුරක් පල්ලෙහෙන් තියෙන යන්න පුළුවන් පහළම ලක්ෂය. අපි දන්නවා O සිට A දක්වා තියෙන දුර සිම්පල් A කියලා. ඒ කියන්නේ මේ තන්තුවේ ස්වභාවික දිග. A සිට C දක්වා C කියන්නේ කේන්ද්‍රයට තියෙන දුර අපි දන්නවා A බෙදීම 4යි කියලා. L කියන්නේ පහළම ලක්ෂයේ විස්තරයේ පොයින්ට් එක. කේන්ද්‍රයේ ඉඳලා විස්තරයට තියෙන දුර ප්‍රමාණය 3යි A බෙදීම 4යි කියලා අපිට පැහැදිලි වෙන්න ඕන. ඊට පස්සේ අපි කොහොමද කාලය හොයන්නේ? ඉතින් ඒක සරල දෙයක් තියෙන්නේ. මෙන්න මේ අපේ සරල අනුවර්තීය චලිතයේ කේන්ද්‍රය ඌද විස්තරය කියන්නේ 3a බෙදීම 4 අරය ඌද වෘතයක් සම්පූර්ණ කරන්න ඕන. වෘතයක් හරි චාප කොටසක් හරි අපි සම්පූර්ණ කරගන්න ඕන. මෙන්න මේ අපිට කාලය හොයන්න ඕන ලක්ෂ දෙක සම්බන්ධ වෙන විදියට. එහෙනම් අපි ඒ දේ කරගමු. මෙන්න මේ විදියට වෘත කොටසක් අපි සම්පූර්ණ කරගත්තා. මෙන්න මේ A කියන පොයින්ට් එක දක්වා. මට ඕන A සිට L ට කාලයනේ. A සිට L ට තමයි අපි සරල අනුවර්තීය චලිතය යෙදෙන්නේ. එහෙනම් අපි යන්නේ ඒ තැන දක්වා මේ විදිහ වෘත කොටසක් සම්පූර්ණ කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒක මෙන්න මේ විදිහට සම්පූර්ණ කරගත්තා. ඒතර මේ LD චාප දිග තමයි අපේ සරල අනුවර්තීය චලිතයේ ආවරණය වන වෘත චාප කොටස. ඔබට පැහැදිලි වෙන්න ඕන දෙයක් තමයි මොකද්ද? මෙන්න මේ CL කියන්නේ 3a බෙදීම 4යි. ඒක මේ වෘතයේ අරය. එහෙනම් මේ CD කියන්නේ 3a බෙදීම 4යි. කේන්ද්‍රයේ ඉඳලා පරිධියට තියෙන දුර ප්‍රමාණය. තව පැහැදිලි වෙන්න ඕන දෙයක් තමයි ඇයි මේ වෘත්තය LD කියන එක මේ D කියන එක Aට සමපාත වෙන්නේ නැත්තේ? හේතුව මොකද්ද? මේ CL කියන අරය අපේ මේ AC කියන දිග ප්‍රමාණයට වඩා වැඩි. එතකොට අපේ අරය වැඩි මේ AC කියන දිග ප්‍රමාණයට වඩා. එතකොට මේ ස්වභාවික දිගේ ඉඳලා කේන්ද්‍රයට තියෙන දුර ප්‍රමාණයට වඩා අපේ මේ 3a බෙදීම 4 කියන කෙනා වැඩි. වැඩි හින්දා අපිට කොයි වෙලාවකවත් බෑ මේ Aට සමපාත කරලා මේ දේ අඳින්න. එහෙනම් වෙන්න ඕනේ එකම දේ මේක මේ Aට වඩා උඩින් කොහෙන් හරි තමයි මේ වෘත්තය ගමන් කරන්නේ. අන්න ඒ දේ පැහැදිලි කරගන්න ඕන. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ දේ කරන්න. අපි කොහොමද කාලය හොයන්නේ? කාලය හොයන හැටි අපි දන්නවා දැනටම. මේ A සිට L දක්වා කාලයනේ අපිට ඕන. A සිට L දක්වා කාලය හොයන්නේ කොහොමද? අපේ මේ කාලය හොයන්න අවශ්‍ය දුර ප්‍රමාණය ආවරණය වෙන විදිහට අපි වෘත ඡාපයක් අඳගත්තනේ. මෙන්න මේ වෘත ඡාපයට සම්මුඛ කෝණය මේ DCL කියන කෝණය තමයි අපේ මේ වෘත ඡාපයට සම්මුඛ කෝණය. බෙදන්න ඕන අපේ මේ ඔමේගා කියන වැලියු එකේ. එතකොට මේ DCL කියන කෝණය මොකද්ද? අපි දන්නවා ACL කියන එක අපිට ඇල්ප කියලා දාගත්තොත් අපිට මේ ACD ත්‍රිකෝණයෙන් පුළුවන් මේ ඇල්ප හොයාගන්න. හේතුව අපි CD දන්න 3a බෙදීම 4යි කියලා. ඉතින් මෙන්න මේ ACL කියන්නේ අංශක 180ක් හින්දා LCD කියන කෝණය මොකද්ද? අංශක 180 වෙන ඔය ඇල්ප ප්‍රමාණය අඩු කරාට පස්සේ තමයි ඔන්න ඔය කෝණය ලැබෙන්නේ. එහෙනම් අපි මුලින්ම මේ ඇල්ප කියන කෝණය හොයාගමු. ඒතර cos ඇල්ප මට ලියන්න පුළුවන් a බෙදීම 4 බෙදීම 3a බෙදීම 4. ඒ කියන්නේ 1යට 3යි කියලා එනවා. මට ඕන cos ඇල්ප නෙමේ ඇල්පා. ඇල්ප කියන්නේ cos ඉන්වර්ස් 1යට 3යි කියලා මට ලැබෙනවා. ඊට පස්සේ මේ TAL
A සිට L දක්වා අංශුවට චලිත වෙන කාලය අපිට හොයන්න පුළුවන් මෙන්න ෆයි ඍණ ඇල්ෆා බෙදීම ඔමේගා. අපි ඔමේගා කියන එක දාන්නවා. ඔමේගා කියන්නේ 2යි වර්ගමූල g බෙදීම a. ඇල්ෆා කියන එක දාන්නවා cos inverse 1/3යි. එහෙනම් මේ සියල්ලම මේකට ආදේශ කරන්න තමයි තියෙන්නේ. ආදේශ කරලා වර්ගමූල a බෙදීම g එකක් එළියට ගත්තට පස්සේ අපිට ලැබෙනවා 1/8 භාගයයි වර්ගමූල a බෙදීම g වතාවක් ෆයි ඍණ cos inverse 1/3යි කියලා අපේ A සිට L දක්වා අංශුවට අවශ්‍ය කාලය. එහෙනම් ඒ පැහැදිලිව අපි ලබා ගත්තා. අපි එහෙනම් ඊළඟ කොටස බලමු. ඊළඟ කොටස ඉතාම සරල කොටසක් අපිට මොකද්ද කියන්නේ? P අංශුව L හි තිබෙන මොහොතේ P අංශුව කියන්නේ අපේ පහළම ලක්ෂයට ආවට පස්සේ අපි දන්නවා විස්තාරයට ඇවිල්ලා තියෙන්නේ. විස්තාරයේදී අපි දන්නවා ප්‍රවේගයත් බිඳුවක් වෙනවා කියලා අපි දැනගන්න ඕන. P අංශුව L හි තිබෙන මොහොතේ ස්කන්ධය ලැම්ඩා m වෙච්ච තවත් අංශුවක් P ට සෙට් කරනවලු. මෙන්න මේ P ට තවත් අංශුවක් සම්බන්ධ කරනවලු. අන්න ඒ අවස්ථාවේදී මේ සංයුක්ත අංශුවම උඩහට ගමන් කරන්න පටන් ගන්නවා කියලා ඔබට පැහැදිලි වෙන්න ඕන. අපි කිසියම් බලපෑමක් කරන්නේ නැතුව තව ස්කන්ධයේ m වෙච්ච අංශුවක් ලැම්ඩා m වෙච්ච අංශුවක් සම්බන්ධ කරොත් ඒ සංයුක්තයම ආපහු උඩහට චලිත වෙන ගමන් කරනවා. හැබැයි එම සංයුක්තයේ සරල අනුවර්තී චලිතය කලින් සරල අනුවර්තී චලිතය වෙන්න බෑ. හේතුව දැන් අලුත් ස්කන්ධයක් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට පහළ සිට ඉහළට ගමන් කරන සංයුක්ත අංශුව නව අලුත් සරල අනුවර්තී චලිතයක තමයි ගමන් කරන්නේ. ඉතින් අපි ඒකට මෙන්න මේ විදිහට ලැම්ඩා m කියන ස්කන්ධය සම්බන්ධ කරාට පස්සේ අපේ සම්පූර්ණ ස්කන්ධය වෙන්නේ ලැම්ඩා දාන එක වතාවක් mg. අය අපේ කලින් m ස්කන්ධයකුත් තිබුණානේ. අපි හිතමු මේ සාධාරණ පිහිටුමක් ගන්න ඕන අපි මෙන්න මේ තොරණ ප්‍රකාශනය ගන්න. අපි O සිට x දුරක් පල්ලෙහෙන් තියෙන ස්ථානය ගමු. ඒතර මේ x කියන එක ඊට වඩා වැඩි විය යුතුයි. ඊට පස්සේ අපි දන්නව නේද? එම මොහොතේ මෙන්න මේ අංශුවට මේ තන්තුව මගින් ඇති කරන ආතති බලය T1 ක්‍රියාත්මක වෙනවා කියලා අපි දන්නවා. මේ මොහොතේ මෙන්න මේ තන්තුවේ විතතිය x ඍණ a කියලාත් අපි දන්නවා. මේ L කියන්නේ මෙන්න මේ පද්ධතියේ පහළම ලක්ෂය ඒ කියන්නේ විස්තාරීය පොයින්ට් එක කලින් චලිතයේ විස්තාරීය පොයින්ට් එක තමයි මේ L කියලා කියන්නේ. ඊට පස්සේ මොකද්ද කියන්නේ? මෙන්න මේ සංයුක්ත අංශුවේ තොරණ ප්‍රකාශනය ගන්න තියෙනවා. අපි මුලින්ම කරන්නේ මොකද්ද? කලින් කරා වගේම තන්තුවේ ආතතිය T1 කියන කෙනා හොයා ගන්න ඕන. T1 මොකද්ද? ලැම්ඩා x බෙදීම L. ලැම්ඩා කියන්නේ 4යි mg. x කියන්නේ විතතිය x ඍණ a. බෙදන්න ඕන ඒකේ. අපිට T1 කියන කෙනා ලැබුණා. ඊට පස්සේ තාම සරලයි අර කලින් චලිත වගේම අංශුවට පල්ලෙහාට f සමාන m කියලා දානවා. ඒතකොට ලැම්ඩා දාන එක mg පල්ලෙහාට තියෙනවා. ඍණ T1 කියන එක කෙනා උඩහට තියෙනවා. ms ඩබල් ඩොට් තියෙනවා ත්වරණය සහ ස්කන්ධ ගුණිතය. ඊට පස්සේ අපි මේ t ට ආදේශ කරාට පස්සේ 4යි mg x ඍණ a බෙදීම a කියලා අපිට ඔන්න ඔය විදිහට එනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ සමීකරණයෙන්ම m කපලා දාන්න පුළුවන්. m කපලා දැම්මට පස්සේ අපි උත්තරයට අවශ්‍ය විදිහට මේ 4යි ag බෙදීම ලැම්ඩා දාන එකයි a කියන කෙනා එළියට ගත්ත ඍණත් එක්ක ඊට පස්සේ අපිට ඇතුලේ මේ විදිහට ඉතුරු වෙනවා 5 දාන ලැම්ඩා a බෙදීම 4 කියලා. ඒ දේ ඔබට සුළු කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි මේ s ඩබල් ඩොට් තියෙන පැත්තට මේ අපේ ප්‍රකාශනයම අරන් එමු. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට උත්තරය ලැබෙන්නේ. මේ සාධාරණ x කියන පිහිටුමේදී අපේ මේ පද්ධතිය අලුත් පද්ධතියේ තොරණ ප්‍රකාශනය අපිට මේ විදිහට ලැබෙනවා. අපිට පැහැදිලි ඒ තොරණ ප්‍රකාශනයත් s ඩබල් ඩොට් සමාන ඍණ ඔමේගා වර්ග x ආකාරයේ ප්‍රකාශනයක්. එහෙනම් අපිට පැහැදිලි වෙන්න ඕන මොකද්ද? මෙන්න මේ පද්ධතිය සරල අනුවර්තී චලිතයේ යෙදෙනවා කියලා. ඊට පස්සේ කියන්නේ සංයුක්ත අංශුව 3 ඍණ ලැම්ඩා a බෙදීම 4 විස්තාරයක් සහිතව පූර්ණ සරල අනුවර්තී චලිතයක යෙදෙන බව පෙන්වන්නලු. එහෙනම් අපි බලමු මොකද්ද කරන්නේ කියලා. සරල අනුවර්තී චලිතයේ කේන්ද්‍රය අපි දන්නවා. අපි මේ වගේ ගැටලුවක මුලින්ම හොයාගන්න ඕන මේකේ කේන්ද්‍රය මොකද්ද කියන එක. ඉතින් කේන්ද්‍රය මොකද්ද? s ඩබල් ඩොට් බිඳුවයි. ඒතොර x ඍණ 5 දාන ලැම්ඩා වතාවක් a බෙදීම 4 කියන එක බිඳුවයි. ඒතොර x සමානයි OC1. O ලක්ෂයේ සිට කේන්ද්‍රයට තියෙන දුර ප්‍රමාණය අපිට 5 දාන ලැම්ඩා a බෙදීම 4ක් විදියට අපිට ලැබෙනවා. අපි දන්නවා දැනටමත් දැන් අපි හොයන්න ඕන මේකේ විස්තාරය. අපි කේන්ද්‍රය දන්නවා. අපි දන්න මේ පද්ධතිය අපි කලින් හොයාගත්ත මේකට යන්න පුළුවන් 15ම ලක්ෂයක් දිනන L කියලා. දැන් ඉතින් අංශුව උඩටනේ චලිත වෙන්නේ. ඉතින් අපිට පල්ලෙහාටම යන්න පුළුවන් ලක්ෂය අපි L කියලා කලින් හොයාගත්තා. අපි දන්නවා මේ ඉස්සෙල්ලා මේ O සිට L දක්වා තියෙන දුර අපි දන්නවා.
එහෙනම් අපිට දැන් අහන්නේ අලුත් චලිතයේ විස්තරය. දැන් අපි අලුත් චලිතයේ කේන්ද්‍රය දන්නවනම් ওই කේන්ද්‍රයේ ඉඳලා අපේ පහළම තියෙන ලක්ෂයට තියෙන දුර ප්‍රමාණය තමයි විස්තරය කියන්නේ. එහෙනම් මේ C1 L1 C1 L කියන දුර තමයි අපේ විස්තරය කියලා කියන්නේ. එහෙනම් මොකද්ද කරන්නේ? අපි දන්නවා OL කියන එක 2A කියලා අපි කලින් හොයාගත්තා. ওই 2A ගෙන් අඩු කරොත් OC1 නැත්නම් අපේ O සිට කේන්ද්‍රයට තියෙන දුර ප්‍රමාණය අපිට විස්තරය ලබා ගන්න පුළුවන්. ඉතින් C1L කියන එක අපිට ලැබෙනවා 2A ඍණ පහදන ලැම්ඩා වතාවක් A බෙදීම 4. නම් පැහැදිලි C1L කියන්නේ කවුද? 3 ඍණ ලැම්ඩා A බෙදීම 4ක් කියලා අපිට ලැබෙනවා. එහෙනම් අපේ නව චලිතයේ විස්තරය C1L කියන කෙනා 3 ඍණ ලැම්ඩා වතාවක් A බෙදීම 4යි. ඊට පස්සේ අපි පෙන්වන්න ඕන මෙන්න මේ චලිතය පූර්ණ සරලානුවර්තී චලිතයක් යෙදෙනවා කියලා. ඉතින් අපි කලින් කොටසෙත් පැහැදිලි කරා මෙන්න මේ C1L කියන දුර ප්‍රමාණය වැඩි වුණොත් AC1ට වඩා අපේ වෘත්තය මෙන්න මේ විදිහට ඉහළට තමයි ගමන් කරන්නේ. මේ විදිහට ඉහළට ගමන් කරනවා. අපි වෘත්ත ඡාප කොටස අඳිනකොට මේ විදිහට ඉහළට යනවා. හේතුව මේ C1L කියන දුර වැඩි හින්දා මෙන්න මේ කියන දුර ප්‍රමාණයට වඩා. ඊට පස්සේ අපිට එහෙනම් මේක පූර්ණ සරලානුවර්තී චලිතයක යෙදෙනවයි කියලා පෙන්වන්නේ කොහොමද? හොඳින් බලන්න, හොඳින් මතක් කරගන්න මොකද්ද කරන්න ඕන? අංශුව පූර්ණ සරලානුවර්තී චලිතයක යෙදෙන්න නම් මේ AC1 කියන ප්‍රමාණය C1Lට වඩා වැඩි වෙන්න ඕන. C1Lට වඩා වැඩි වෙන්න ඕන. එහෙම වුණොත් තමයි අපේ මේ වෘත කොටස මෙන්න මේ වගේ තැනකදී නවතින්නේ. ඒතර අපේ වෘතය මෙන්න මේ විදියට මේ AC1 මැද ලක්ෂයකදී ගිහිල්ලා අපේ සම්පූර්ණ වෘතයක් නිර්මාණය කරගන්න පුළුවන් වෙනවා. මේ සරල අනුවර්තී චලිතයේ දෙන AL කියන පරාසය ඇතුලේ අපිට සම්පූර්ණ වෘතයක් නිර්මාණය කරගන්න පුළුවන් වෙනවා. මේ AC1 කියන කෙනා C1Lට වඩා වැඩි වුණොත් C1Lට වඩා වැඩි වුණොත් අපිට අනේ ඒ දේ කරගන්න පුළුවන් වෙනවා. එහෙනම් මොකද කරන්නේ? මෙන්න මේ AC1 කියන එක C1Lට වඩා වැඩි කියලා ගන්නවා. අපි AC1 කියන කෙනා දන්නවා. AC1 කියන්නේ කවුද? පහදන ලැම්ඩා වතාවක් A බෙදීම 4යි ඍණ A කියන විදිය අපි දන්නවා. අපේ අලුත් කේන්ද්‍රය දන්නවා. OC1 කියන කෙනා දන්නවා. OC1 කියන කෙනා දන්නවනම් අපිට පුළුවන් AC1 හොයාගන්න OC1 ගෙන් A කියන ප්‍රමාණය අඩු කරලා. අපි දන්නවා C1L කියන ප්‍රමාණය 3 ඍණ ලැම්ඩා වතාවක් A බෙදීම 4යි කියලා. එහෙනම් අපිට උත්තරයක් ගන්න පුළුවන් ලැම්ඩා විශාල හෝ සමානයි 1 වුණොත් තමයි මෙන්න මේ අපේ අංශුව පූර්ණ සරල අනුවර්තයේ චලිතයක යෙදෙන්නේ. ලැම්ඩා කියන එක 1ට වඩා වැඩි වුණොත් තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. එහෙනම් ඔබට මේ ගැටලුව හොඳින් පැහැදිලි වෙන්න ඇති. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකදී හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.